නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුන් ලොවක් සනසවදාල ලෝතුරු අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ සම්මා සම්බුදු ගුණ සමුදායන්ට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. වාසනාවන්ත පින්වත්නි, අද හිමිදිරි උදෑසන ස්වාධීන රූපහානී සේවයේ විකාශනය වෙන උතුම් දහම් පණිවිඩයකට පින්වත් ඔබ කවුරුත් දෙස්වාන් යොමු කරන වෙලාව. ඉතින් මේ උදෑසන විකාශනය වෙන මේ දහම් පණිවිඩය ලක්වාසී අය පමණක් නෙමේ, ලෝවාසී බොහෝ කෙනෙක් අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කරනවා, නරඹනවා. ඒ තුළින් ඔබේ ජීවිතවලට යම් කිසි දෙයක් එකතු කරගන්නවා. අද දවසේ පින්වත් ඔබට විශේෂයෙන්ම සඳහන් කරන්න කල්පනා කළේ, මනුෂ්‍යාත්ම භාවයක් ලැබුව අපි කවුරුත් මේ ලබාගත් මේ මනුස්ස ජීවිතය සංසාරේ අප්‍රමාණ කැපකිරීම කරලා ලබාගත් දෙයක්. මේන් පෙර සංසාරේ අපි කවුරුත් යහපත් දේවල් කරලා, යහපත් දේවල් කතා කරලා, යහපත් දේවල් සිතලා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුවේ. මේ ලැබූ දුර්ලභ වූ මනුස්ස ජීවිතයත් ඵලදායි ලෙස, හරවත් ලෙස, නැනවත් ලෙස අපි මේ ජීවිතේ මෙහෙවන්නට ඕන. මේ ජීවිතෙන් අපි වැඩ ගන්නට ඕන. ජීවිතයක් නිවැරදිව හදාගෙන, ගොඩනගාගෙන, එයින් අපේ ජීවිත ලස්සන කරගන්නට අපේ බුදුහාමුදුරුවෝ කොච්චර දේවල් අපිට උගන්වලා තියනවද, දේශනා කරලා තියනවද. අපේ බුදුහාමුදුරුවෝ මේ උගන්වපු මේ වදාළ දේවල් තුල විශේෂයක් තියෙනවා. විශේෂය තමයි පින්වත්නි, මේ දේවල් අපේ ජීවිතේ කරන්න පුළුවන් දේවලුයි බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා තියෙන්නේ. බැරි දේවල් කිසිම තැනක අපිට බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ නැහැ. මේ ලැබූ මනුස්ස ජීවිතේ අපිට කරන්න පුළුවන්. මේ ජීවිතේ ඒ දේවල් සිදු කිරීම නිසා සතුටක්, සැනසීමක්, සුන්දර ජීවිතයක් ගොඩනගා ගන්නට හැකි කාරණා තමයි තථාගත බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්වුවේ. ඉතින් පින්නත් ඔබ අද හිමිදිරියේ දහසක් වැඩ ඇති ඔබට කාර්ය බහුල ජීවිතේ මේ සුළු වෙලාවේ ඔබේ ජීවිතේට ධර්මමය පැත්තේ යමක් එකතු කරගන්න කල්පනා කරන්නට ඕන. මේ ලෝකෙ මිනිස්සු කටයුතු කරනකොට අපි දෙආකාරයකින් වැඩ කරනවා. එකක් තමයි අපි හැම ක්‍රියාවකම එක පැත්තක් තියෙනවා, ඒ තමයි භෞතික දේවල් ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. දැන් ඔබ හිතුවොත් ඔබ ජීවිතේ භෞතිකව අපිට හොඳ ගෙදරක්, අපිට හොඳ රැකියාවක්, අපිට හොඳ යාන වාහන, අපිට ගෙදරට අවශ්‍ය කරන පහසුකම්, අපිට වෙනත් දේවල්, අපි භෞතිකව ජීවිතේ ළඟා කරගන්න ඕන හැම දෙයක් ගැනම හිතනවා. ඔබ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් හැටියට ඒව දරුවන්ට කොහොමද ළඟා කරලා දෙන්නේ කියන එක ගැනත් හිතනවා. ඒ වගේම තමයි ජීවිතේ අනිත් පැත්තෙන් ගත්තාම මේ සමාජයේ බෞද්ධ අපි විතරක් නෙමේ, මේ ලෝක ජීවත් වෙන අනිත් ආගම් අදහන, මේ රටේ ලෝක ජීවත් වෙන අනිත් සියලුම මිනිසුන් ගත්තා මේ ඔක්කොගෙම ඒ මූලික අරමුණු ටිකක් තියෙනවා. ඒ අරමුණු සියල්ල ගොඩනගලා තියෙන්නේ භෞතික සම්පත් මුල් කරගත්ත ජීවිතයක්. ඒතර භෞතිකව අපි හැම පැත්තෙම ජීවිතේ ඒ අරමුණු වලට යන්නට ඕන. අපිට භෞතිකව දියුණු වෙන්න එපයි කියලා අපේ බුදුහාමුදුරුවෝ ගන්නලා නැහැ. අපිට හොඳ ආර්ථිකයක් තියෙන්න ඕනේ. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව ගන්නවා. ඒ වගේම අපි හොඳට යමක් හම්බ කරලා
මහන්සියෙන් එකතු කරලා ජීවිතේ අපි ඒවා තැම්පත් කරගෙන පිළිවෙලට මනසේ ඒවා ආරක්ෂා කරගෙන අනාගතයට ඒවා කරදර විපත් ගැටලු ලෙඩ දුක් ආවහම ඒවා ඒ වගේ වෙලාවට ගන්න වෙනම තියාගෙන මේ විදිහට මේ ආර්ථිකය ජීවිතයේ හැම දෙයක්ම කළමනාකරණ කරන විදිහ අපිට බුදුහාමුදුරුවෝ ගෙන්නවා. විශේෂයෙන් අපි ජීවිතවල නොසිතන දෙයක්නේ ආපදාසු භවිස්සති. අපිට මේ ආපදාවක් විපතක් ආවහම අපි මොකද කරන්න කියන එකද? අපේ රටේ පොදුවේ ගත්තාම ලෝකෙ ගොඩක් රටවල් ගත්තාම විපත් කරදර ඇති වුනහම තමයි විසඳුම් හොයන්නේ. අපිට බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම නෙමෙයි. අපි ජීවිතයේ ගොඩනගනකොට අපි මේ ජීවිතය ගැන හැම පැත්තෙම හිතනකොට අපි මුලින්ම සලස්මක් තියෙන්න ඕනේ. අපිට කරදර ඇති වෙනවා, ලෙඩ ඇති වෙනවා, විපත් ඇති වෙනවා. ඒකක්වත් අපි ජීවිතේ හිතලවත් සෝදානම් වෙලාවත් අපිට ඉදිරියේදී තව ටික දවසකින් මෙහෙම වෙයි කියලා අපි දන්නේ නැහැ. අද අපි හොඳට ඉන්නවා. අපිට හෙට මොකද වෙන්නේ? තව මාසෙකින් මොකද වෙන්නේ? තව අවුරුදු දෙක තුනක් ඇද්දී අපිට මොකද වෙන්නේ? අපිට එහෙම දන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා එහෙම යන අපේ මේ තීරණ කරන්න බැරි, නිගමන කරන්න බැරි ජීවිතේ අපි හැමතිස්සෙම අපිට භෞතික සම්පත් එක්ක ජීවත් වෙනකොට ඒ දේවල් මුල් කරගෙන කටයුතු කරන අපිට ඒ දේවල්ම නිසා ජීවිතයේ සතුට ලැබෙන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒතකොට භෞතික සම්පත් ළඟා කර ගන්නවා වගේම අපිට තව පැත්තක් තියෙනවා පින්නතුනේ. ඒ තමයි මානසික කියන පැත්ත. එතකොට දැන් අද ලෝකයේ හැම මිනිස්සෙක්ම දුවන්නේ එකම දිශාවකට. ලෝකයේ දුවන්නේ ඒ දිශාවට, ලෝකේ රටවල් දුවන්නේ ඒ දිශාවට, ලෝකයේ තියෙන සියලුම ව්‍යාපෘති වැඩසටහන් මේ හැම දෙයක්ම තියෙන්නේ ලෝකයේ භෞතික සම්පත් මුල් කරගත්ත, භෞතික සංවර්ධනයේ මුල් කරගත්ත න්‍යායාත්මක වැඩපිළිවෙල. එතකොට අපේ බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්වුවේ මේ භෞතික සම්පත් දියුණු කරනවා වගේම අපිට තව පැත්තක් තියෙනවා. ඒ මානසික පැත්ත, ඒ ආධ්‍යාත්මික පැත්ත. එතකොට අපි භෞතිකව අපේ ලෝකේ ඉස්සරහට යනවා, ආධ්‍යාත්මිකව අපි ගොඩාක් අද පල්ලෙහාට යනවා. එහෙනම් මේ දෙක එකට සම්බන්ධ නේන නිසා මොකද වෙන්නේ? ලෝකේ දියුණු වුණාට මිනිසුන්ගේ හදවත් දියුණු වෙලා නැහැ. අපේ හිත දියුණු වෙලා නැහැ. අපේ හිත සතුට නැහැ. එහෙනම් අපි සතුට හොයාගෙන භෞතිකව දියුණු වෙනවා වගේම අපි ආධ්‍යාත්මිකව මානසිකවත් අපි කොහොමද දියුණු වෙන්නේ? අන්න එතන තමයි ලෝකයේ අද වර්තමානයේ තියෙන ප්‍රධාන ගැටලුව වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ගැටලුවට, මෙන්න මේ ප්‍රශ්නයට ඊටාම හොඳ න්‍යායාත්මක විසඳුම් දුන්නේ අපේ බුදුහාමුදුරුවෝ. අපේ තථාගත බුදුහාමුදුරුවෝ දහම තුල ඒවා ඊටාම හොඳට පැහැදිලි කළා. වියග්ගපජ්ජ සූත්‍රය ගත්තාම, සිංහාලෝවාද සූත්‍ර ගත්තාම මේ වගේ සූත්‍ර දේශනාවල අපිට බුදුහාමුදුරුවෝ මේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. බාගදා බෞද්ධ පින්වත් ඔබ පුංචි කාලේ ඔබ දහම් පාසල් ගියා නම් ඔබ O level A level කරනකොට ඔබ අපේ ආගම හැටියට බුදුදහම ඔබ ඉගෙන ගන්න නැති, විභාග වලට පාඩම් කරන්න නැති, සංඛ්‍යා ලේඛන හැටියට ඒවා කටපාඩම් කරගෙන අපි ඒ විභාගය සඳහා අපි ප්‍රයෝජනයට ගත්ත වෙන්න පුළුවන්. බලන්න අපි මේ ජීවිතය තුළ නිකම්වත් ප්‍රායෝගික ජීවිතයට අපි ඒව යොදාගත්තද කියලා. අපි මේ ජීවන දර්ශනයට, අපේ ජීවිතයට අන්නේ දහම් කරුණු කොච්චර අපේ ජීවිතයට මේ හදවතත් එක්ක සම්බන්ධ කරගෙන අපි වැඩ කරනවාද කියන අන්නේ කාරණය ගැන හිතන්නට ඕන. අපේ බුදුහාමුදුරු ගන්නපු දේවල් වල තියෙන සුවිශේෂී දේ තමයි ඒ තුල කිසිම තැනක දහමේ අපිට බුදුහාමුදුරන්ගේ ආධ්‍යාත්මික සතුටත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට මේ ලෝකයේ ඒකට ආගම් බෙහෙදයක් නැහැ. අපි ගොඩක් වෙලා හිතන අපි බෞද්ධ. අපි බුදුදහමේ දේවල් අපිට හරියන්නේ නැහැ. කිතුනවා හිතන්න පුළුවන්. එතකොට අපේ රටේ ඉන්න මුස්ලිම් අය එහෙම හිතන්න පුළුවන්. අපේ රටේ ඉන්න දෙමළ අය එහෙම හිතන්න පුළුවන්. එතකොට මේ බුදුහාමුදුරුවෝ ගන්නෝ දහමේ එහෙම ભેදයක් නැහැ. මේ බුදුහාමුදුරන්ගේ දහම කියන්නේ ජීවන දහමක්. ඒක සජීවී දෙයක්. ඒ නිසා සජීවී දහමක් තමයි බුදුදහම. ඒක අපි ඔක්කොටම ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි මේ ජීවිතේ හැම කෙනෙකුටම මේකේ සුවය සැනසීම ජීවිතේ ළඟා කරගන්න පුළුවන්. එතකොට මේ දහමේ ભેද නැහැ, ගැටලු නැහැ, ප්‍රශ්න නැහැ. මේ දහම ජීවිතය තුල ලං කරගත්තාම තියෙන එකම දේ තමයි සතුට. එකම දේ තමයි සැනසීම. එකම දේ තමයි මේ ජීවිතය තුළ අපිට
ජීවත් වෙන කාලය තුල මේ ජීවිතය දකින්න පුළුවන් වෙනවා. මේ ජීවිතය අපිට විඳින්න පුළුවන් වෙනවා. පින්නතුනේ අද ලෝකේ අපි ජීවිතය විඳින්නේ නැහැ. මේ පින්නත් ඔබ සමාජ ජීවත් වෙන අපිට කිසි ભેදයක් නැහැ. බොහෝ දෙනා මේ ලැබූ ජීවිතය ගැන අද සතුටින් නැහැ. ගොඩක් අය කියනවානේ හාද මේ ජීවිතේ දැන් නම් අපිට පා වෙලා. අපිට මේ ජීවිතේ තිත්ත වෙලා. අපි මේ මොන කර්මයක්ද ගවන්නේ? අනේ අපි මැරෙලා යන්නේවත් නැහැනේ. සමහරවිට එහෙමත් කියනවා. බලන්න අපි කොච්චර අපේ කල්පනාවන් අපේ සිතුවිලි කොච්චර අපි පල්ලෙහාට වැල්ලාද මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ලැබපු ඔබ එහෙමයි හිතන්නේ. ඇයි ඔබ එහෙම හිතන්නේ? ඇයි ඔබට එහෙම සිතුවිලි පහළ වෙන්නේ? ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. අපි එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඔබ හිතන්න ඕනේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබූ මම මේ ජීවිතය අපි විඳින්න ඕන. මේ ජීවිතය අපි සතුට හොයා ගන්න ඕන. ඉතින් ඒකට අපි ඒ සතුට කියන අපෙන් ඈත් වීගෙන යන්නේ මොකද? අපි භෞතික පැත්ත පමණක් හිතන නිසා. ඒ භෞතික සම්පත් එක්ක අපි ජීවත් වෙනකොට ඔබේ හිතේ ලෝභය වැඩෙන්නේ. ඔබේ සිතේ නිතරම ද්වේෂය වැඩෙන්නේ. ඔබේ සිතේ නිතරම මෝහය වැඩෙන්නේ. ඔබේ සිතේ නිතරම මානය වැඩෙන්නේ. ඒ වගේ ඔබේ සිතේ කුහකකම්, ඊර්ෂ්‍යාවල් මේ වගේ අකුසල තමයි නිතර සමාජයේ මිනිස්සු හැටියට අපේ සිත්වල වැඩෙන්නේ. අපි එකිනෙකා පරයා තමයි නැගී හිටින්න බලන්නේ. අපි කවුරුත් හිතන්නේ අපි මැරෙන මිනිස්සු. අපි මේ හැමදේම දාලා යන මිනිස්සු. අපි මේ ජීවිතේ ඉන්න කාලේ අපි කොහොම හිටියත් අපිට මේව අත්හරින්න වෙනවා කියන මේ සංකල්පනාවන් මේ සිතිවිල්ල ඔබට ඇවිත් තියෙනවද බලන්න. ඔබ චුට්ටක් හිතන්න. මදක් ඔබ ජීවිතේ කල්පනා කරන්න. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ චරිත දිහා බලන්න. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උත්තමයෝ ගැන බලන්න. ඒ හැමෝම මේ ලෝකේ අපිට යමක් ඉතිරි කරලා ගියා. ඒ අයගේ මේ පංචස්කන්ධයේ මේ ශරීරය කිසි වටිනාකමක් නැහැ. ඒක පොළොවට පස් වෙලා ගියා. ඔබේ ජීවිතේ එහෙමයි. මේ බණ කියන මගේ ජීවිතෙත් එහෙමයි. අපි ඔක්කොම මේ ශරීරය නෙමෙයි වටින්නේ. මේ ශරීරයත් එක්ක බද්ධ වෙච්ච අපේ මේ මනස මේ හිතයි මනුෂ්‍යත්වයයි මේ ලෝකේ වටින්නේ. ඒ නිසා මේ ලෝක පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උත්තමයෝ තථාගත බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨ දර්ශනය තුළ අපිට දුන්නේ මොකද්ද? මේ ලැබූ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න වැඩපිළිවෙල අපිට බුදුහාමුදුරුවෝ කියනවා. එහෙනම් ඔබ මේ ලැබූ ජීවිතේ නිකම්ම පළක් නැති ජීවිතයක් කරගන්න එපා. මේක ඔබ අත් නොවිදින ජීවිතයක් කරගන්න එපා. ඔබට වාසනාව නැත්තේ නෑ. අපි මේ මනුස්ස ජීවියක් ලැබිය වාසනාව පින නිසාමයි. හැබැයි පින කියලා වාසනාව කියලා හොයාගෙන ඇවිල්ලා අපිට ඵල දෙන්නේ නෑ. අපි එක එක දේවල් පස්සේ ගිහිල්ලා විනාශ වෙනවා. තථාගත බුදුහාමුදුරේ දා රජගහනුවර වැඩ ඉන්නේ නැද්දි? හිටිය මහා ධන මහා සිටු පවුලක්. මහා ධනියේ තිබුණ සම්පත් තිබුණ සිටු පවුල. මහා ධන සිටු පවුල. තථාගත බුදුහාමුදුරුවෝ දවසක් රජගහනුවර වඩින වෙලාවේ වීදියේ පාරායිනක ඉන්නවා හිඟා කමින් වයසක දෙන්නේ. ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ දෙපළ දැකලා බුදුහාමුදුරුවෝ සිනහ පහල කළා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි ඒ දෙපළ දැකලායි සිනහ පහල කළේ කියලා. බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද ඔබට පේනවද ඒ දෙන්න? ඔව් ආනන්ද. ඔව් ස්වාමීනි ඒ අර අහවල් සිටු පවුල දෙන්න. අනේ ස්වාමීනි අද ඒ අයට මොකුත් නැහැ. අද හිඟා කමින් ජීවත් වෙනවා කියලා. තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්නතුනේ ආනන්ද ලෝකේ ඔබට අන් අයට පේන්නේ එච්චරයි. මේ දෙන්නාගේ ජීවිත මීට වැඩිය ලස්සන කරගන්න, මීට වැඩිය වාසනාවන්ත කරගන්න මහා පින් තිබිච්ච දෙන්නේ ආනන්ද මේ දෙන්නා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනන්ද තරුණ වයසේදී මේ දෙදෙනා ධර්මයට යොමු වුණා නම් සද්ධාව ප්‍රඥාව ඇතුව මේ ආර්ය මාර්ගයට මේ දෙන්න ආවනම් පින්නතුනේ පැවිදි බව ලැබුවා නම් ධර්මය අවබෝධ කරගත්තා නම් අද මේ දෙන්න ආනන්ද නික්ලේශී උතුමන් දෙන්නෙක් කියලා කිව්වා බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ නික්ලේශී උතුමන් දෙන්නෙක් බවට පත් වෙන්න තිබුණා. තරුණ වයසේ මේ දෙන්න ඒ වාසනාව ඇති කරගත්තා නම් ධර්මයට යොමු වුණා නම් ඒ කියන්නේ නික්ලේශී කියන්නේ උතුම් රහත් භාවයට පත් වෙන්න පින තිබුණා. ඒ හැර ඊළඟ තව කාලයකදී ආනන්ද මේ දෙන්න ධර්ම මාර්ගයට පිවිසුණා නම් මේ දෙන්න අනාගාමී වෙන්න පින තිබිච්ච දෙන්නේ ආනන්ද අනාගාමී වෙන්න. ඒ විතරක් නෙමෙයි ආනන්ද තව
ටික කාලෙකින් මේ දෙන්න මේ ධර්ම මාර්ගයට පිවිසුනා නම් ආනන්ද, එහෙමනම් අද මේ දෙන්න කොතනද? මේ දෙන්න සකුදාගාමි වෙන්න පින තිබුණා. ආනන්ද මේ අවසාන කාලෙවත් මේ දෙන්න ධර්මයට යොමු වුණා නම්, සද්ධාව ඇති කරගත්තා නම්, එහෙනම් ආනන්ද මේ දෙන්න සෝවාන් ඵලයටපත් වෙන්න පින තිබුණා. ආනන්ද බලන්න, එහෙම පින් තිබිච්ච දෙන්නේ අද මේ මහා පාර හිඟා කනවා. ඒ විතරක් නෙමෙයි ආනන්ද, මේ දෙන්න මරණින් මතු අවීචයට යන්නේ කියලා තථාගත බුදුහාමුදුරුවෝ වදාළා. පින්නතුනේ මදක් ඔබ හිතන්න. ඔබ අද මේ ලස්සන ජීවිතයක් ගත කරනවා. ඔබට දැනුම තියෙනවා. ඔබට ධනිය තියෙනවා. ඔබට සම්පත් තියෙනවා. නමුත් ඔබ මෙතනින් එහා ගමන ඔබ කොතෙන්ටද? ඔබ පොඩ්ඩක්වත් ඔබ ගැන එහෙම හිතුවද? ඔබ හිතනවා ඇති මට දරුවෝ ඉන්නවා, සම්පත් තියෙනවා, මේ සියලු දේ තියෙනවා, මට බය වෙන්න දෙයක් නැහැ. පින්නතුනේ මේ සංසාරේ අනාරක්ෂිතයි. අනාරක්ෂිත වූ සංසාරයක අපිට ගමන ලස්සන කරගන්න තියෙන එකම ශක්තිය, එකම උසුව, එකම දේ ධර්මයේ සහ මේ ධර්මයේ තුල ජීවිතේ පිහිටවා ගැනීම. ඒවට ආගම් ભેදයක් නැහැ. ඒවට බෞද්ධයි කියලා නැහැ. මේ ලෝකේ ඔක්කොම හරියට දහම්මග යනවා නම් එයාට මෙතනින් එහා ගමනක් තියෙනවා. එහෙනම් වාසනාව අපි පස්සේ එන්නේ නැහැ. අපි ඒක මතු කරගන්න ඕනේ. ඒකයි ඔබට මම මතක් කරන්නේ, මේ දුවල පුතාලා, අම්මා තාත්තලා, අපේ තරුණ පරම්පරාව, අපේ රටේ විශේෂයෙන් මේක හිතන්න, මේ කතාව කොච්චර වටිනවද? තරුණ වයසේ ඔබ නිවැරදි මගකට ආවොත්, ඔබ මේ ජීවිතයේ වටිනාකම අවබෝධ කරගත්තොත්, ඔබට කොච්චර ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න පුළුවන්ද? කොච්චර ඉහළට යන්න පුළුවන්ද? බාද අපේ දරුවෝ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න යනවා. අපි විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්ත උනාට බලන්න අද කොච්චර අපි රැඩිකල් වෙලාද? තරුණ සිතිවිලි නිසා අපි ගැටුම් ඇති කරගෙන, ප්‍රශ්න ඇති කරගෙන, අපේ වටිනා අධ්‍යාපනයේ තියෙන කාලය මේ නිකන් නැහත්ති කරගන්න. වෙන රටක අවුරුදු 3න් 4න් ඉවර කරගන්න එක අපි මේ නොඑක් ස්ට්‍රයික් කරලා, නොඑක් උද්ඝෝෂණ කරලා, මේ දේවල් කරලා මොනවද ඔබ ලැබුවේ කියලා හිතලා බලන්න. අපි තව වයසට යනවා, අපි අරමුණු පස්සට යනවා නේද? ඇයි අපි එච්චර මේක මෙහෙම මෙච්චර දුර්ලභ මානසිකත්වයක්, දුර්වල මානසිකත්වයක් අපි මේ උසස් අධ්‍යාපනයට යන දරුවන්ට ඇති වෙන්නේ නැහැ කියලා මට නම් හිතා ගන්න. ලෝකේ කිසිම රටක එහෙම නැහැ. අපි දැන් ලෝකේ රටවල් 40ක පමණ වැඩම කරනවා. අපි ගිහින් වැඩ ඉඳලා තියෙනවා. කිසිම අපි විශ්වවිද්‍යාලවල අපි එහෙම දකින්නේ. අපේ රටේ තමයි මේක වැඩියෙන්ම ලෝකේ තියෙන්නේ. ඇයි අපිට එහෙම වෙන්නේ? ඇයි මෙච්චර බුද්ධිමත් මනස් තියෙන දරුවෝ මෙහෙම වෙන්න එපා? මේ තේරුම් ගන්න. ඔබ වාසනාව ලැබිච්ච වාසනාවෙන් ඔබ වැඩ ගන්න, ඔබ ඉගෙන ගන්න. ඔබ රටේ ඕන තරම් ඔබට උද්ඝෝෂණය කරන්න පුළුවන්. මේ රටේ ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. හැබැයි ඒ හැමදේම කරන්න ඉස්සර ඔබ හිස් පුද්ගලයෙක් වෙලා ඉඳගෙන සමාජයට අපි මඟ පෙන්වන්න යන්න එපා. ආවේගශීලී වුණාට, අපි සද්දට කෑ ගැහුවට මේ සමාජෙට විසඳුම් දෙන්න බෑ. මේ සමාජේ හැම දෙයකටම විසඳුම් දෙන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි ඔබ සිල්වතෙක් වෙන්න ඕන. ඔබ ගුණවතෙක් වෙන්න ඕන. ඔබ ඉවසීම තියෙන, අනුකම්පාව තියෙන, කරුණාව තියෙන හොඳ පුද්ගලයෙක් වෙන්න. එහෙම පුද්ගලයෙක් වුණොත් අපි මේ සමාජයේ, මේ ලෝකේ ඔබ කිසි කෙනෙකුට අපිට හානියක් කරන්න බෑ. අපිව හොල්ලන්නවත් බෑ. එහෙනම් අපිට තියෙන්න ඕන ශක්තිය, මේ හැම කෙනෙක්ම ඔබ ජීවිතය ඇති කරගන්න ආධ්‍යාත්මික ශක්තියක්. අපිට ආධ්‍යාත්මයක් අද නැහැ. ඒ ආධ්‍යාත්මික ශක්තිය අපෙන් ගිලිහිලා ගිහිල්ලා, අපිට ඒක නැති වෙලා ගිහිල්ලා, ඒ නිසා අපිට මොකද වෙලා තියෙන්නේ? අපි නිකන් පඬරැල් වගේ. කිසි හැම එකකටම, හැම සුළඟකටම සෙල්වි විනාශ වෙලා යන අර පඬරැල් වගේ අපි ඔහි වැනි මේ ජීවිත ගත කරනවා. ඇයි ඔබ එහෙම ගත කරන්නේ? මේ වටිනා ජීවිතේ ඔබ ආධ්‍යාත්මික මිනිසෙක් වෙන්න, සිල්වතෙක් වෙන්න, හොඳ මිනිහෙක් වෙන්න ආගම් ભેදයක් නැහැ. ඒ නිසා අපි හිතන්න පුළුවන් අපි බෞද්ධය හැටියට අපි සිල්වත් නම්, ගුණවත් නම්, සද්ධාවෙන්, ප්‍රඥාවෙන්, අවබෝධයෙන් ගුණවත්ව කටයුතු කරනවා නම් අපිට මේ කිසිම ආගමික තර්ජන අපේ රටේ නැහැ. අපි මේ ආගම් පටලවාගෙන ප්‍රශ්න හදාගෙන අසමගි වෙලා මොනවද මේ වෙන්නේ කියලා හිතලා බලන්න. අපිට එහෙම ඉන්න අවශ්‍ය නැහැ. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. මේ අපි ඔක්කොම වසර 100ක මෙහා යන අය අපි. එහෙනම් මේ ඉන්න ටික කාලයයි අපි. මේ ඉන්න කාලය අපි සුන්දර වෙන්න ඕනේ. මේ ජීවත් වෙන කාලය අපි ලස්සන වෙන්න ඕනේ. මේ ජීවත් වෙන කාලය අපි හරවත්, නැනවත්, බුද්ධිමත් මිනිස්සු වෙන්නටයි
උත්සාහ ගන්න ඕනේ. ඉතින් ඔබ හැම කෙනෙක්ම කල්පනා කරන්න. මේ ජීවිතය භෞතිකව ඔබ දියුණුවට යන්න, සම්පත් ළඟා කරගන්න. ඒ වගේ මානසිකව ආධ්‍යාත්මිකවත් ඔබ ගුණවතෙක් වෙන්න, සිල්වතෙක් වෙන්න, සද්ධාව තියෙන, අවබෝධය තියෙන මිනිසෙක් වෙන්න. හිත තුළ හැමතිස්සෙම මනුෂ්‍යත්වයට මුල් තැන දෙන්න. ඒ නිසා ඔබ ජීවිතේ ලස්සන මිනිසෙක් වෙන්න ඔබේ හදවතට ඔබ තට්ටු කරලා අහන්න, මම හොඳ මවක්ද, මම හොඳ තාත්තා කෙනෙක්ද, මං හොඳ භාර්යාවක්ද, මම හොඳ ස්වාමිපුරුෂයෙක්ද, මම හොඳ දුවෙක් පුතෙක්ද, මං හොඳ රටවැසියෙක්ද, මං ගමට රටට ආදරය කරන හොඳ මිනිහෙක්ද කියලා ඔබේ හදවතින් තට්ටු කරලා බලන්න. එදාට ඔබේ හදවතේට එහෙම දැනෙන්නේ නැත්නම් ඔබට මේ මොනවත් වැඩක් නැහැ නේද? එහෙනම් ලස්සන වූ ජීවිතයකට මම් පෙත් විවර කරගන්න. මේ දහම් සිටිවිල්ල ඔබේ ජීවිතේ නිවැරදි කරන්න, ජීවිතයේ වටිනාකම අවබෝධ කරගන්න, මේ ලැබූ ජීවිත සතුටින් ගෙවන්න ඔබට මේක ශක්තිය පිණිස, බලය පිණිස වේවා. ඔබේ සිත්වල තියෙන වැරදි සිතුවිලි පහ වේවා. ඔබට ඔබේ ගුණ නුවණ වැඩි දියුණු වේවා. සිල්වත්, ගුණවත්, සුන්දර මිනිසෙක් ඇටියේ ජීවිතේ වාසනාවන්තව ගෙවන්නට ඔබට තෙරුවන්ගේ ආශිර්වාද, උතුම් දෙවියන්ගේ දේව රැකවරණ නොඅඩුව සැලසේවා, ලැබේවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි. බුදු සරණ වේවා. සඳහම් සරණ වේවා. සංඝ සරණ වේවා. මෙතුම් සරණින් ජයම වේ